ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ මම නුවණිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉන්දියාව ජනපතිට බාර දුන් කොවිෂීල්ඩ් එන්නත රටපුරා බෙදා හැරීම ආරම්භේ. එන්නත්කරණය හෙට උදෑසන සිට. කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව 10 වෙනි තැනට. රාජ්‍ය ඇමති පියල් සුවය ලබයි. වසන්තත් දවසින් ගෙදර යයි. මානව හිමිකම් චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයින්ට සම්බාධක පනවන්නයි ජිනීවා මහකොමසාරිස්වරිය සමාජික රටවලින් ඉල්ලයි. කෙහෙලියගෙන් පිළිතුරු. මේක තියෙන්නේ අපේ අමංකභාවයත් ඔවුන්ගේ බොරුවත් වංචාවත් එක්ක තියෙන සර. අපි මූණ දෙන්න සූදානම්. පළදාව සරු වුවත් නිසිමිලක් නොමැතිව තැලෙන ගොඩකවැල රටල ගොවීන්. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේ ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ වසරේ පළමු පොහෝ දිනය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් 9 මසකට පසු උරුවෙල් දනව්වට වැඩම කර තුන්පෑ ජටිලයන් දමනය කිරීම අදවන් පොහෝ දිනක සිදු වූ බව ශාසනික ඉතිහාසයේ සඳහන්. එවක මෙරට විසූ යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ දරුණු සටනක් හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට මහියංගනයට වැඩම කළ බවද ශාසනික ඉතිහාසයේ පෙන්වා දෙනවා. එහි සඳහන් වන්නේ සවනක් රැස් විහිදුවා එම පිරිස දමනය කළ බුදුරදුන් ඔවුන්ට දම් දෙසා යහමගට යොමු කළ බවයි. එහිදී සුමන සමන් දිව්‍ය රාජයාගේ ඉල්ලීමකට අනුව බුදුන් වහන්සේ සිය කේශ ධාතුන් ලබා දී ඇති අතර ඒවා තැන්පත් කර මහියංගන දාගැබ ඉදිකර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්. මේ අතර දුරුතු පොහොයට සමගාමීව කැලණිය රජමහා විහාරයේ වාර්ෂික දුරුතු මංගල්‍යයේ අවසන් දුරුතු මහා පෙරහැර නිරෝධායන සෞඛ්‍ය නීතීන්ට අනුව ඊයේ රාත්‍රී විහාරස්ථාන උඩමළුවේදී පැවැත්වුණා. මෙහිදී සදහතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා විසින්. මෙවර පෙරහැර ජනතාවට නැරඹීමට අවස්ථාව නොලැබුණු අතර විහාරස්ථ දායක සභාවේ සුළු පිරිසක් පමණක් ඊට සහභාගී වී සිටියා. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් මත සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 206 වැන්න අද විජේරාම පිහිටි නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන බලය ඇති කාලෙත් ඔබතුමා මේ කටයුත්ත සිද්ධ කළා, බලය නැති කාලෙත් මේ කටයුත්ත සිද්ධ කළා. අගමැතිතුමනි සමහරුන්ට බණ මතක් වෙන්නේ, පිරිත් මතක් වෙන්නේ බලයෙන් පිරිහෙනකොටනේ. මේක රටට ලබලා දෙන මහත් ආදර්ශයක්. මේ අතර සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පවත්වන හිරු ධර්ම ප්‍රදීපේ වැඩසටහන අද දවසේ පැවැත්වුණේ කතරගම ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ සිටයි. ඒ වෙනුවෙන් ආමිෂ සහ ප්‍රතිපත්ති පූජා ධර්ම දේශනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. මෙහිදී හිරු ධර්ම ප්‍රදීපේ වැඩසටහනට එක්ව සිටි උවැසි උවැසියන් අෂ්ටාංගශීලයේ පිහිටුවීම සිදු කෙරුණේ ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් විසින්. සරණං ගච්ඡාමි. ඔබ දන්නවා අද රටේ තිබෙන තත්ත්වය. ඒ සෞඛ්‍ය වාතාවරණයේ ඔබ මනවින් තේරුම් අරගෙන ඔබ හැම කෙනෙක්ම සෞඛ්‍ය සම්පන්නව කටයුතු කරන්න ඕන. දානමාන ආදී අවස්ථාවන් වලට සම්බන්ධ වෙන සෑම අවස්ථාවකදීම ඒ සියලුම කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන හැටියට අපි ඔබ හැම දිනාටම ඉතාමත්ම කරුණාවෙන් යුක්තව මතක් කර සිටිනවා. හිරු මාධ්‍ය ජාලය ඔස්සේ වසර ගණනාවක ඉඳලා අපේ මේ සම්බුද්ධ ශාසනයට මහා මෙහෙවරක් සිදු කරන මාධ්‍ය ආයතනයක් හැටියට හිරු මාධ්‍ය ජාලය අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉන්දිය රජයේ ප්‍රධානයක් ලෙස හිමි වූ කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බහර දෙනු ලැබුවා. ඒ අනුව ප්‍රමුඛතා ලයිස්තුවට අනුව අදාළ එන්නත් කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ වනවා.
දවසේ පුවත. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රධානයක් ලෙස මෙරටට හිමිවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි. මෙරටට රැගෙන එන කොවිශීල්ඩ් එන්නත බාර ගැනීම සඳහා ගුවන්තොටුපළට යාමට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කොළඹ ගංගාරම විහාරස්ථානට පැමිණ ආශිර්වාද ලබා ගත්තේ මෙලෙසින්. අදාළ එන්නත් තොගය මෙරටට එවීම සඳහා විශේෂ ඇසුරුම්වල බහා සූදානම් කරන අයුරු හා එය ගුවන් යානය වෙත යොමු කරන අයුරු ඉන්දියා මාධ්‍යමෙන්ම මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලීය නිල ට්විටර් ගිණුම ඔස්සේ අද පෙරවරුවේ මෙලෙස වාර්තා කර තිබුණා. ඒ අනුව එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් රැගත් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 281 තරණ ගුවන් යානය අද පෙරවරු 11:45ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් ගබඩා කර රැගෙන ආ එන්නත් තොගේ බර කිලෝග්‍රෑම් 1323ක් වනවා. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනිකා සමාගම එක්ව නිෂ්පාදනය කරපු කොවිශීල්ඩ් නම් කොවිඩ් මර්ධන එන්නතෙන් මාත්‍රා ලක්ෂ 5ක් අද පස්වරු 12:30ට පමණ මෙරටට ලැබුණා. මෙම කොවිඩ් මර්ධන එන්නත් ඉන්දියාවේ ප්‍රධානයක් ලෙසයි ශ්‍රී ලංකාවට හිමි වුණේ. එම එන්නත් ශ්‍රී ලංකාවේදී බහරගනු ලැබුවේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන්දියාව සිදු කරන මෙම එන්නත් පරිත්‍යාගය වැක්සින් මෛත්‍රී ලෙස නම් කර ඇති අතර බුදුන්ගේ මෛත්‍රී ගුණය විදා දැක්වීම එහි අරමුණ වී තිබෙනවා. මෙම පරිත්‍යාගය දුරුතු පොහොය දිනේදී සිදු කිරීමද විශේෂත්වයක් වනවා. පළමු එන්නත් තොගය ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දෙන ලැබුවා. මෙම අවස්ථාව සන්ටුහන් කරමින් ඉන්දියා මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා වෙත සමුරු තිලනයක්ද පිළිගන්නවා. අදාළ එන්නත් තොගය ගුවන්තොටුපළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩා කර පසුව ශීතාගාර සහිත රථ මගින් මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙන එනු ලැබුවා. කොළඹ මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙන එනු ලැබූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික කොවිශීල්ඩ් එන්නත මධ්‍යම එන්නත් ගබඩායේ සේවකයන් විසින් ඉතාමත් පරිශ්‍රමයකින් ඉතාමත් යහුසුලුව එම එන්නත ගබඩා කිරීම සඳහා රැගෙන එන ආකාරයයි ඔබට මේ දකින්න ලැබෙන්නේ. කොවිඩ් මර්ධනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවි සහ ඇස්ට්‍රාසෙනිකා ආයතනය එක්ව සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සොයාගනු ලැබුවා. අදාළ එන්නත ඉන්දියාවේ සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදී නිෂ්පාදනය කරන්නේ කොවිශීල්ඩ් නාමය යටතේ. සෙල්සියස් අංශක 2-3 අතර සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ හැකි මෙම එන්නත කොවිඩ් මර්ධනය සඳහා 90% ඵලදායීතාවක් පෙන්වා තිබෙනවා. එම එන්නත ලබා දුන් කිසිදු පුද්ගලයෙකු මේ වන විට ආසාත්මිකතා පෙන්වා නොමැතිවීමද විශේෂත්වයක්. ඔක්ස්ෆර්ඩ් එන්නතේ මාත්‍රා 2ක් එක් පුද්ගලයෙකුට ලබා දිය යුතු අතර මෙරටට හිමි වූ එන්නත් මාත්‍රා ලක්ෂ 5න් පුද්ගලයන් 2,50,000කට එන්නත් කිරීමට හැකියාව පවතිනවා. එන්නත් කිරීමේ කටයුතු හෙට සිට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6කදී ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව ආරම්භ කරනවා. කොවිශීල්ඩ් එන්නත දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි බෙදා හැරීමටද නියමිතයි. එහිදී ප්‍රථමයෙන් කොවිඩ් මර්ධන කටයුතු වල නිරතව සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1,50,000කට පමණ එය ලබා දීමට නියමිතයි. දෙවනු ලබා දෙන්නේ කොවිඩ් මර්ධන කටයුතු වල නිරතව සිටින 1,20,000කට ආසන්න පොලිසිය, ත්‍රිවිධ හමුදා සමාජිකයින්, ගුවන්තොටුපළ සේවකයින් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සේවය කරන පිරිස් සඳහායි. තෙවනුව එන්නත ලබා දීමට සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටයි. හෙට දවස තුලදීම අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේට කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ඒ වගේම ජාතික බෝවඩ රෝග විද්‍යායතනය, එහෙම නැත්නම් IDH රෝහල, ඒ වගේම මූලික රෝහල මුල් ඒරියාව සහ මූලික රෝහල හෝමාගම යන ස්ථානවලදී විශේෂයෙන්ම අපි මේ පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපි හැකිනම් ඍජු ආර්ය ළමා රෝහලෙත්, ඒ වගේම පනාගොඩ හමුදා රෝහලෙත් මේ එන්නත් කටයුතු හෙට දිනේදී සිදු කිරීමට මේ එන්නත් කුප්පියක් ඇරියට පස්සේ ඒ කුප්පිය එදා හවස් වෙනකොට සම්පූර්ණ විදලා ඉවර කරන්න ඕන. ඒ විදිහට අපතේ යන්නේ නැතුව මේ එන්නත් සම්පූර්ණයෙන්ම තියෙන හැම බිඳුවක්ම සාර්ථක විදිහට පාවිච්චි කිරීම සඳහා සැලසුම් සහගතව තමයි අපි එන්නත් ලබා දීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ එන කුප්පියකින් තියෙන එන්නත් වලින් 10 දෙනෙකුට විදින්න පුළුවන්. ඒ විදිහට තමයි මේ එන්නත් ලක්ෂ 5 ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව කොවිශීල්ඩ් එන්නත බෙදා හැරීමට ප්‍රථම එහි සාම්පල පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත රැගෙන ගියා. පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව කොවිශීල්ඩ් එන්නත දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කළ අතර ප්‍රථම තොගේ රැගෙන ගියේ යාපනයේ දිස්ත්‍රික්කයටයි. කොහෙටද යන්නේ? කිල්නොච්චි, වවුනියා, මුලතිව්,
Jaffna. මේ අතර ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය මෙරටට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. It is a particularly auspicious day because today is Durut Poya Day. I believe that this gesture by the government of people of India will contribute to fighting COVID effectively. කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ එන්නත ලබා ගැනීම ඒ පුද්ගලයාගේ ස්වාධීන තීරණයක් වන අතර අකමැති පිරිසට එය නොගෙන සිටීමට හැකි බවයි. දවසේ පුවත ලෝක COVID-19 වසංගතය සාර්ථක ලෙස කළමනාකරණය කළ රටවල් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ලොවී අධ්‍යයන ආයතනය සිදු කළ සමීක්ෂණයකදී ශ්‍රී ලංකාවට 10 වෙනි ස්ථානය හිමිව තිබෙනවා. මේ අතර COVID ආසාදනය වී මෙරටදී සුවය ලැබූ වැඩිම සංඛ්‍යාව අද වාර්තා වුණා. එම සංඛ්‍යාව 1869ක් වන අතර ගත වූ දින දෙක තුළදී 3000කට අධික පිරිසක් සුවය ලැබීම විශේෂත්වයක්. COVID-19 ආසාදිතයින් 351 දෙනෙකු අද දිනේ වාර්තා වූ අතර ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 61045ක් ලෙසයි. පුද්ගලයන් 1869 දෙනෙකු අද සුවය ලැබීමත් සමග මෙරට සුව වූ සංඛ්‍යාව 54435ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේද 1520 දෙනෙකු සුවය ලැබූ අතර ඒ අනුව ආසන්නතම දින දෙකේදී වැඩිම පිරිසක් සුවය ලැබූ පළමු අවස්ථාව මෙයයි. මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 89%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සුවය ලබා තිබෙනවා. ගෙවුණු දිනේදී කොවිඩ් ආසාදිතයන් 772 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර තවදුරටත් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා. එම සංඛ්‍යාව 189ක් වෙද්දී ඒ අතුරින් 159 දෙනෙකුම වාර්තා වී තිබුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 178 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගත වූ දින දෙකේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම 100 ඉක්මවා තිබීමත් කැපී පෙනෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ආසාදිතයින් 93 දෙනාගෙන් 61 දෙනෙකුම වාර්තා වන්නේ මතුගම ප්‍රදේශයෙන්. ගෙවුණු දිනේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් 36ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 23ක් හා මාතර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වුණා. මේ අතර නව කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ මට්ටක්කුලේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් සහ ගෝනපුල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්. මේ අතර පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අබේපුර පිහිටි පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අදාළ ඇගලුම් කර්මාන්ත ශාලාව ලබන සඳුදා දක්වා වසා දැමුණා. වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මීට පෙර එක් සැකකරුවෙකුට වෛරසය ආසාදනය වීමෙන් පසු සිදු කළ පරීක්ෂණවලදී නව ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර එම ඒකකයේ පොලිස් නිලධාරීන් 40 දෙනෙකු පමණ ස්ව නිරෝධායනයට යොමු කරනවා. ත්‍රිකුණාමලයෙන් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අතර පෙරපාසල් ගුරුවරියක්ද වනවා. ඇයගේ සැමියාට සහ පෙරපාසලේ සහායිකාවටද වෛරසය ආසාදිත බවයි තහවුරු වී ඇත්තේ. බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේ ඉදිරිපිට පදික වේදිකාවේ සිගමන් යදින 60 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මෙම ආසාදිතයා ශ්වසන රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ බදුල්ල මහරෝහලට පැමිණ ඇති අතර එහිදී PCR පරීක්ෂණයකට යොමු කර තිබුණා. ඉන් තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් ආසාදිත බවයි. පසු අපි අද උදෑසනම ඔහුගේ නිවසට ගියා ඔහු සොයා ගැනීමට. එෙහිදී දැන ගැනීමට හැකියාව ලැබුණේ ඔහු සිංගමන් යෙදෙන පුද්ගලයෙක් බවත් මේ අවස්ථාවේදී බදුල්ල මුතියංගන විහාරස්ථානයේ අසල සිටින බවත්. ඔහු හඳුනාගෙන මේ වෙලාවේ අපි ඔහුව වෙනම වෙන් කරලා තියෙනවා. ආසාදිතයා කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරනු අතර ඔහු සමග සිගමන් නැදමින් සිටි කාන්තාවන් 3 දෙනෙක් සහ තවත් පුද්ගලයෙකු ස්ව නිරෝධායනයට යොමු කරනවා. මේ අතර කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පී.එල්. නිශාන්ත මහතා අද පෙරවරුවේ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගියා. අපේ ජනතාවට දෙන පණිවිඩය තමයි හැංගෙන්න එපා. වෛද්‍ය උපදෙස් පිළිපදමින් ඒවට අනුගත වෙමින් කටයුතු කරනවා නම් මේ රෝගයෙන් බේරීමට වැළැක්වීමට ඉඩකඩ ඉතාමත්ම හොඳින් තියෙනවා. ජනතාවට කියනවා මේ රෝගයේ වැළඳිච්ච මොහොතේම විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය දැනුවත් කරන්න. තෙල්දෙනිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙනවා.
මේ අතර COVID-19 වසංගත තත්ත්වය කළමනාකරණය කිරීම අතින් ශ්‍රී ලංකාව ලොව 10 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ලොවි ඉන්ස්ටිටියුට් නම් ආයතනය සිදු කළ අධ්‍යයනයකදී එහි ප්‍රථම ස්ථාන 10 අතරට පත් වූ එකම දකුණු ආසියානු රට වන්නේද ශ්‍රී ලංකාවයි. එම ලයිස්තුවේ පළමුවැනි ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ වියට්නාමයටයි. අදාළ සමීක්ෂණය මගින් ලොව දියුණුම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය 94 වෙනි ස්ථානයට පත්ව ඇති අතර බ්‍රසීලයට හිමිව ඇත්තේ 98 වෙනි ස්ථානයයි. මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයෙන් යුත් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය සමාජික රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ගත වූ වසරේ මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ඊයේ ජිනීවා නුවරදී ප්‍රකාශයට පත් කරමින් එවැනි පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීමට සහ සංචාර තහනමක් පැනවීමටද මානව හිමිකම් කොමසාරිස්වරිය යෝජනා කර තිබෙනවා. ගත වූ වසරේ මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව ජිනීවා නුවරදී ප්‍රකාශයට පත් කෙරුණා. එය ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ වාර්තාව ලෙසින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කර ගැනුණු 41 යෝජනාවට අනුකූලව මෙරට සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් වල අදාළ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලෙසත් එය හඳුන්වා තිබෙනවා. COVID-19 ගෝලීය වසංගතයෙන් ඇතිවී තිබෙන අභියෝග පිළිගන්නා අතරම මෙරට මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ අනුතුරුදායක සලකුණු රසක් පසුගිය වසරේදී දක්නට ලැබුණු බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාව දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා යොමු වූ අනුතුරුදායක ගමන් මගකට පිවිසී සිටින අතර පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ක්‍රියාත්මක වීමට අසමත් වී සිටින බවද ඇය පවසනවා. එමෙන්ම රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, බහුතරයේ ජාතිකවාදී ආකල්ප මතු කිරීම සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම වැනි අනුතුරුදායක ප්‍රවණතා පසුගිය වසර තුළ දක්නට ලැබුණු බවද මිෂෙල් බැෂලේ සිය වාර්තාව මගින් පෙන්වා දෙනවා. ඇයගේ වාර්තාවේද දැක්වෙන්නේ සන්නද්ධ යුද්ධය අවසන් වී වසර 12ක් ගතවද දෙපාර්ශවයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට රජය අසමත් වී ඇති අතර එවැනි පරීක්ෂණ හා නඩු විභාගවලට බලපෑම් කිරීමටද පෙළඹී සිටින බවයි. එමගින් පසුගිය වසර කිහිපය තුළ අත්තරගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමට කටයුතු කර ඇති බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කරනවා. ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත් කර ඇති බව පවසන මානව හිමිකම් කොමසාරිස්වරිය එහිදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පිළිබඳවද සිහිපත් කර තිබෙනවා. නව රජය මගින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුරුල් කිරීමට කටයුතු කර ඇතිසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර ආපසු හැරවීමට කටයුතු කර ඇති බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කරනවා. අතීතයේ ප්‍රතික්ෂේප කිරීම, සත්‍ය සෙවීමට බාධා පැමිණවීම වර්තමානයට මෙන්ම අනාගතයටද බලපාන කරුණක් ලෙසයි ඇය පෙන්වා දෙන්නේ. 2030 තිරසාර සංවර්ධන ඉලක්කයටතේ සියල්ලන්ටම මානව හිමිකම් සුරක්ෂිත කිරීමට බහුවිධ පරිපූර්ණ දර්ශනයකින් යුත් ශ්‍රී ලංකාවක් උදෙසා ක්‍රියාකාරීව කටයුතු කරන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා ලබා සිටින පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරු වලින් ඉවත් කරන ලෙසත් මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා. පහුගිය කාල පරිච්ඡේදයේ මානව හිමිකම් කොමිසමෙන් යම් අනවශ්‍ය බලපෑම් අපිට ආවේ. අනවශ්‍ය බලපෑම් ඔවුන් ස්වාධීනව ආපු ඒවටත් වඩා අපේම යම් කොටස් විසින් ඒ සම්බන්ධව ගන්නා වූ වැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා ඇතිවෙච්ච තත්ත්වය. යහපාලනයේ විදේශ ඇමති වෙලා හිටපු මංගල සමරවීර 30 ඇලයිරක් එක කියන යෝජනාව ගෙනල්ලා ලෝකේ පළවෙනි වතාවට රටක් අපි වැරදි කර අපේ හමුදාවට දඬුවම් දීපන් කියලා කියන තරම් මට්ටමකට වැටුණ තත්ත්වයක් තමයි අපිට තිබුණේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ තනතුරට ලැබිච්ච ගමන් පළවෙනි දේ කරේ අපි එකකින් ඉවත් වුණා. දැන් මේක දැන් අභියෝගයක් අපිට. මේක තියෙන්නේ අපේ අමංකභාවයත් ඔවුන්ගේ බොරුවත් වංචාවත් එක්ක තියෙන සටන. අපි මූණ දෙන්න සූදානම්. නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා සකස් කළ යෝජනා ඇතුළත් වාර්තාවක් වෘත්තීය සමිති නායකින් විසින් අද මහනා හිමිවරුන්ට පිළිගන්වනු ලැබුවා. ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති පසුබිමකයි.
වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස මල්ලතු අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමලධර්ම හිමියන් බැහැදුටුවේ පේරාදෙණිය රණවන පුරාණ විහාරස්ථානයේදී. ඇත්ත වශයෙන් මම පෞද්ගලික රටේ මේ විකුණ බඩු දෙන්න අන්සත්කර මෙම නියෝජිත පිරිස අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදක මෙම යෝජනා මාලාව උන්වහන්සේටත් පිළිගනු ලැබුවා. දැන් අපි හාමුදුරනේ මේක හදන්නේ ඉන්දියාව අපිට බලපෑමක් කරනවා මේක අදානිට දෙන්න කියලා. අදානි කියන්නේ හාමුදුරනේ ලෝකෙම දූෂණ වැඩිම ව්‍යාපාරිකයෙක්. නේද පරණන්තේ අපි සතු වෙන්න ඕන. එහෙම නැති වුණොත් වරාය අවුරුදු 5කින් සම්පූර්ණයෙන් වහලා දාන්න වෙනවා අපි හාමුදුරනේ. ඇත්තටම මේ බලයටපත් කරන්නේ මේ රටේ මිනිසුන්ට අන්දේ දෙන්නේ පාලකයෝ මේ රටේ සුභසිද්ධිය සඳහා වැඩ කරන්න මිසක මේ තියෙන මොනවා හෝ කරලා තියෙන දේ අපි පුණාගෙන ඒ කාලේට ආණ්ඩුව පවත්වන්න නෙමෙයි. දැන් මේ වර්තමාන රජෙට ඉතින් අපි දී යෝජනා කළේ එහෙම දී යුතුම නම් අපිට විශාල ආදායමක් ලැබෙන මේ වරාය රැකගෙන අඩුම තරමේ බටහිර වරාය ඕදීලා මේ ප්‍රශ්නේ ආණ්ඩුව පැත්තෙන් යම් තුලනය කර ගැනීමක් කලාපීය රටවල් එක්ක ඒ තරකට එන්න. ආගම්දින ඔක සඳුදා කැබිනට් එකට දාන්න හදන්නේ දැන් කියන්නේ 150-49 නමුත් ඒක ඇතුළේ තියෙන එක අපිට තොරතුරු ලැබුණා 15%යි ඇත්තටම අපිට තියෙනවා. මොකද මේ නිලධාරී එක්කෙනෙක්වත් එතුමට බොරු කියන්නේ නැතුව ඇති. හැබැයි ඇත්ත සියල්ල කියන්නේ නැහැ. නායක හඳුනන පොඩ්ඩයි කියන්නේ. ඇත්ත සියල්ල කිව්වනම් එතුමට අක තේරුම් ගන්න පුළුවන්. අනතුරුව පිරිස ගැටබේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නාහිමියන්ද බැහැදක නැගෙනහිර පරයන්තේ ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කළා. අපි කරන්නේ පුහු වැඩ වෙනවා යන්තිමට. ඒක අපේ හඳුනන එක තමයි වෙලා තියෙන්නේ. ඔව්. අර මිනිස්සු හොඳ නැහැ කියලා මේ මිනිස්සු ගත්තා මේ මිනිස්සු ඊට වඩා හොඳයි. ඔළුවේ ටික විතරයි වෙනස් වෙනවා. සඳුදා කැබිනට් එකේදී බලා අපිට හොයාගන්න පුළුවන් මේ රටට ආදරය කරන දේශපාලඥයෝ කවුද? මේ රටට වඩා ඩොලර් වලට ආදරය කරන දේශපාලඥයෝ කවුද කියලා කැබිනට් එකට ගිහාපුවාම මේ කැබිනට් එකට අනුමැතිය දෙන නොදෙන කට්ටියකින් හොයාගන්න පුළුවන්. සුදුසු බව තීරණය කරයි අනාගතේ ජනතාව. ඒ නිසා දැන් ඇමතිවරයා අපිට පත් කරයින් පස්සේ අපි ඇමතිවරයාත් එක්ක වැඩ කරනවා. ඒ වැඩවලට අපිට අනුගත වෙන්න බැරි නම් අපි අපේ වෘත්තීය ක්‍රියාමාර්ගවල අපි නිරත වෙනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විසින් ජනතා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක් අද ගාල්ල නගරයේදී ක්‍රියාත්මක කරනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ මතු ඇති ගැටලුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා. බඩු මිලයි අහස උසට නැගලා බෙල්ල මිරිකන තැනට ජීවන වියදම නැගලා තියුණා කොහොම අපිට දරා ගන්න පුළුවන් මොකද අපිට රටක් තියෙනවනේ අපේ දේපල බදු දෙන්නේ නැහනේ විකුණන්නේ නැහනේ බලන්නකෝ අපේ ජනාධිපතිතුමා නැගෙනහිර ජැටිය දෙන්න ගනිපු තීරණය වෙනස් කරානේ මේ වගේ මාතෘකාවක් හදන්නද දැන් මේ චිත්‍රපටිය රූගත වේගන යන්නේ කියලා බරපතල සැකයක් අපිට තියෙනවා හම්බන්තොට වරාය කුණු කොල්ලට විකුණලා ලැජ්ජාවක් නැතුව රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා චෙක් එකක් පෙන්නනවා අපි මෙන්න මේ ගානට තමයි වික්කේ කියලා මෙහෙම කරපු මිනිස්සු තමයි නැගෙනහිර පර්යන්තය ගැන කිසි ලැජ්ජාවක් නැතුවද කතා කරන්නේ. වැදගත්ම දේ තමයි රටේ ජාතික සම්පත් විකුණනෝ අපි ආහම මේවා අපහු ගන්නවා කියලා මේ රට රවට්ටපු. වද මැටි ඇමතිකම් දරන සියලු දෙනාටත් මේ රටේ ජනතාව නම් සමාව දෙන්නේ නැහැ ඒ කරපු වංචාවට. එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව මේ වරායේ නැගෙනහිර ජටිය කිසිම තරකට දෙන්න කටයුතු කරන්නේ නැහැ. අපි ණය මුදලක් අරගෙන මේක සංවර්ධනය කිරීමට පියවර ගත්තේ අවුරුදු 40කින් මේ ණය මුදල ගෙවන්න තීන්දුව කරලා තිබුණා. දැන් මේ අපි ඇති කරලා තිබුණ ක්‍රියාදාමයෙන් ඔබට ගිහිල්ලා ආණ්ඩුව හත්පොලේ ගාගෙන අනාගෙන ඉන්නවා. දැන් කියනවා ඒක UMPෙන් ඇති කරපු දෙයක් කියලා කියන්න හදනවා. වරාය විකුණගෙන කාපු එවුන් රටෙන් කොටසක් විකුණගෙන කාපු එවුන් වරායක ජටිය උපාය මාර්ගීය ව්‍යවසායකෙක් එක්ක ඉස්සරහට ගෙනියන්න කතා කරනකොට අපේ කාලේ නම් එහෙම කරේ නෑ. අපේ කාලේ කරපු දේවල් නිසා තමයි මේ රට අපි බාර දෙනකොට 5.6ක තිබුණු ආර්ථික සංවර්ධන වේගය 2.1කට පල්ලෙහාට තල්ලු කරලා දුන්නේ. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ ගල් මුගුරු වලින් තමයි අපිට ගැහුවේ. අපි ඒ වෙලාවේ හම්බන්තොට වරාය බේරගන්න මහා සටනක යෙදුණා කාගේ හරි ඕන එපාකමකට අපේ නැගෙනහිර ජැටිය විකුණනවා නම් එදාටත් පාරට බහින්න මහා සංඝරත්නය සූදානම්. මේ ආණ්ඩුව බිහි කිරීමේ නියාමක බලවේගය වෙච්ච මහා සංඝරත්නය පාරට බැහැලා තියෙන්නේ පෞද්ගලික අභිමතාර්ථයක් වෙනුවෙන් නෙවෙයි. මහා සංඝරත්නයේ සහයෝගයෙන් බලයට ආපු ආණ්ඩුවක් විදියට මහා සංඝරත්නයේ හඬට මීට වඩා අපි සංවේදී විය යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. දැන් කෑකූ ගහන්න පුදේ සමිති වේවා දේශපාලන බලවේග වේවා කවුරුත් අර චීනට ලබා දෙන්න 85 ගැන කතා කරන්නේ නැහැ. චීනට අවස්ථාවක් ලබා දීලා තියෙන නිසාම තමයි ඉන්දියාවටත් මේ මෙතනම ළඟම තමුන්ගේ ජාතික ආරක්ෂාව පදනම් කරගෙන ප්ලේස් එකක් අවශ්‍ය වෙලා තියෙන. ඒක තමයි ඉන්දියාව දකින්නේ.
නැගෙනහිර ජැටිය කියලා. අද මේ නැගෙනහිර ජැටියට කරන සටන එදා කෙරුවා නම් ඔය වෘත්තීය සමිති සහ ඔය බලවේග කවදාකවත් හම්බන්තොට වරාය දෙන්න හම්බෙන්නේ නැහැ. හම්බන්තොට වරාය දෙනකොට ඇස් කන් පියාගෙන හිටපු අය අද නැගෙනහිර ජැටිය ගැන කතා කරනවා. හැබැයි නැගෙනහිර ජැටිය කිවිසුම ගහලා හිර කරපු විපක්ෂයත් අද කතා කරන නැගෙනහිර ජැටිය ගැන. සෝවියට් ඔක්තෝබර් විප්ලවය නියමුවා ලෙනින් සහෝදරයා කියාපු එකක් තමයි ජනතාවට ඇත්ත කියන්න ප්‍රශ්න වසන් කරන්න එපා. ඇත්ත කිව්වම 50%ක් පොදු ජනතාව ඇස් දෙක පියාගෙන සහයෝග දෙනවා. මෙරට කෘෂි කර්මාන්තයේ නිරත වැඩි පිරිසක් එහි නිරත වන්නේ දැඩි දුෂ්කරතා මැද්දේයි. නමුත් අස්වනු නෙළන අවධියේවත් ඔවුන්ට සතුටක් නොලැබෙන්නේ ඊට නිසි මිලක් හිමි නොවීමෙන්. රටල හෙවත් ඉන්නල වගා කළ රත්නපුර ගොඩකවෙල හා වැලිගේපොළ ප්‍රදේශවල ගොවීන් මේ දිනවල අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. නිසි කාලට ලැබුණු වර්ෂාව හේතුවෙන් වගාව සරු වී ඉහළ අස්වැන්නක් ලැබුණත් එය විකුණාගත නොහැකිව ගොවීන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. අර්ථාපල් සඳහා ආදේශකයක් ලෙසත් පෝෂදාහි ආහාරයක් ලෙසත් ඉන්නල පරිභෝජනය කෙරෙනවා. අර්ථාපල් මිල ඉහළ ගොස් ඇතත් තම අස්වැන්නට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බව ගොවීන්ගේ චෝදනාවයි. වාත්‍යවන් රුපියල් 8,000ක් යනවා මෙයයි. ඊළඟට පෝර්, නිලුම්කුලි, ඉටුම්කුලි සෑහෙන ටිකක් විදන් වෙනවා. විකුණන්න බෑ දැන් රුපියල් 40යි 50යි මිලක් වගේ තමයි තියෙන්නේ. පාවුගේ ගන්නවල රුපියල් 100 රිටන් දුන්න දෙයක් තමයි ඉන්නල. දැන් නම් ඉන්නල ගන්නම කෙනෙක් ඉන්නේ. වෙලඳ වෙන්නේත් නෑ. තිබිල වැඩකුත් නෑ. ඉතින් ගලවල ඒ දා තියෙනවා. ඉතින් මොනවා කරන්නද? තියෙන තත්ත්වය හැටියට අපේ මහන්සි වෙච්ච වගේ මිලවත් ගන්න බෑ. බැංකු වලට ණය වෙලා හතරම් බැංකු වල තියලා ඒවත් ගෙවා ගන්න බෑ. අපේක්ෂිත පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු නොවීම හේතුවෙන් තමන්ට ලැබුණු තනතුරු ප්‍රතික්ෂේප කළ බව නවීන් දිසානායක හා අර්ජුන රන්තුන් ගැන මහත්තුරුන් පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මහතාත් ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරට අර්ජුන රන්තුන්ග මහතාත් පත් කිරීමට පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා. අපි දෙන්න විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපිට ලබා දුන්න තනතුරු අපි ප්‍රතික්ෂේප කරා. තමුන්නාන්සලාගේ යම්කිසි ප්‍රශ්න තිබෙනවා නම් අපි උත්තර දෙන්නම්. නමුත් ඒ ප්‍රශ්න සාධාරණ විදියට අහන්න කියලා අපි ඉල්ලනවා. මොකද විශේෂයෙන්ම අපි තාම පක්ෂයේ සිටින නිසා අපිවත් අමාරුවේ දාන්නේ නැතුව මේක ගොඩින් බේරගම්මු කියලා මම තමුන්නාන්සලාගෙන් තාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරිණත දේශපාලඥයෙක්. නමුත් පක්ෂයේ නායකත්වය දැන් අපි නව දිශාවකට යොමු කළ යුතුයි. පක්ෂයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය විය යුතුයි. එවැනි සාධනීය ප්‍රතිසංස්කරණයක් නොමැති තැනක ජාතික සංවිධායක ධූරයට සක්‍රීය ධූරයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම එම ධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ. මගේ හිතට එකක කරන්න බැරි හින්දා තමයි මමත් එක්සත් ජාතික පක්ෂය රැඳී ඉඳලා පහුගිය මැතිවරණයේදී ගම්පා දිස්ත්‍රික්කයෙන් මාවත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම ඉදිරියේදී තීරණය කරනවා මම කොයි විදිහටද දේශපාලනය කරන්න කියලා. එහෙම දැනට මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. අපි හිතුවා අලියා ලකුණෙන් තරඟ කරාම අලියට තියෙන ආදරය නිසා ඡන්ද දෙනවා කියලා. එහෙම උනේ නැහැ. මමත් ඒකට වක් කියන්න අවශ්‍යයි. ජාතික සංවිධායක හැටියට අපි ඒක පිළිගන්නවා. පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාම ප්‍රකාශ කරා එතුමා පක්ෂ නායකත්වයෙන් අයින් වෙනවා කියලා. පක්ෂ නායකත්වයේ වෙනසක් ගැන කතා කරනවා නම් ඒ මුල් කියමනටම යන්න වෙනවා. දැන් පක්ෂයේ පරාජය වෙලා අගෝස්තු 10 වගේ දවසක කරු ජයසූරිය මැතිතුමාගේ නිවසට ඉස්සෙල්ලාම ආවේ පාලිතරංග බණ්ඩාර මහතා. ඇවිල්ලා කිව්වා ඔබතුමා පක්ෂ නායකත්වය බාර ගන්න කියලා. ඒකට අද ඒ පාලිතරංග බණ්ඩාර මහතා පක්ෂයේ මහලේකම්. ඒකට අර කිව්ව දේවල් ඔක්කොම එතුමාට අමතක වෙලාද? දැන් ඔබ කියන ආකාරයට මේ වෙනකොට මේ ප්‍රතිසංස්කරණ උනේත් නැහැ කිව්වද කියලා. සමහර ප්‍රතිසංස්කරණ වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වුණ ප්‍රතිසංස්කරණ වෙලා නැහැ. චෙයාමන්, එතකොට ලේකම්, නියෝජ්‍ය නායක, උපනායක, ඒ තනතුරු වලට අපි නොයෙකුත් නම් යෝජනා කරා. ඉතින් ඒ නම් නැතුව වෙන නම් ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ මේ තනතුරු වලට සිලෙක්ට් කරන්න නැතුව ඉලෙක්ෂන්ස් තියන්නේ. වර්කින් කමිටි එකේ මේ 42 අනාගත නායකයෙක් තෝරන්න බෑ. අපේ අද තීරණයෙන් පස්සේ තවත් ප්‍රතිසංස්කරණ වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත් වූ රුවන් විජේවර්ධන මහතා අද සිරිකොත්තු පක්ෂ මුලස්ථානයේදී ධුරේ වැඩ ආරම්භ කළා. දැන් මේ වෙනකොට නවීන් දිසානායක මැතිතුමා සහ අර්ජුන රන්තුංග මැතිතුමා ඇයි එක්සත් ජාතික පක්ෂයත් එක්ක විරසකයක් ඇති වෙලාද? විරසකයක් නෙවෙයි. ඒගොල්ලන්ගේ යම්කිසි පොඩි ගැටලු වගේක් තියෙනවා ඇති. ඒක මම හිතනවා නායකතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒව විසඳ ගන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්න නෙවෙයි. තනතුරු බෙදියාමේදී ඇතිවෙච්ච ගැටලුවක් හින්දා තමයි එතුමාලා පක්ෂයත් එක්ක විරසකයක් ඇති වෙලා තියෙන්නේ කියන ගැටලුව. තනතුරු ගැන විතරක් හිතලා වැඩ කරන්න ගියොත් ඉතින් මම හිතන්නේ මේක අපිට පක්ෂයක් හැටියට අපේ මේ රාජකාරී හරියට කරන්න බැරි වෙයි.
තවත් COVID-19 ආසාදිතයන් 501 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ 7ක් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් T56 ගිනියාවිය පානදුර වඳුරාමුල්ල ප්‍රදේශයේ තිබී ගල්කිස්ස විශේෂ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ සුසාන භූමියක සංගවා තිබියදී අදාළ ගිනියාවිය උණ්ඩ 16ක් සමග මෙලෙස සොයාගෙන ඇති බවයි. යුද හමුදාව විසින් මුල්ලියාවේලි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසියකදී පොළොවයට වල දමා තිබූ භාවිතයට නුසුදුසු කාලතුවක්කු උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. ඊට මිලිමීටර් 152 කාලතුවක්කු උණ්ඩ 110ක්, මිලිමීටර් 122 කාලතුවක්කු උණ්ඩ 36ක්, මිලිමීටර් 152 කාලතුවක්කු උණ්ඩ 49ක්, මිලිමීටර් 122 කාලතුවක්කු කාට්‍රිජ් 29ක් සහ විලායක 10ක් ඇතුළත්. කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින් පෙබරවාරි 4 වනදා පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උළෙලේ පෙරහුරු ජනවාරි 30 සිට පෙබරවාරි 3 දක්වා නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. පෙරහුරු පැවැත්වෙන දිනයන්හි උදෑසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුලත් සැමරුම පැවැත්වෙන 4 වනදා උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුලත් කොළඹ නිදහස් චතුරස්‍රය නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. නුවරඑළිය ඉහළ වැවපාරයේ පිහිටි කැලෑ ඉඩමක් දේශපාලඥයින් පිරිසකගේ මැදිහත් වීමෙන් හෝටල් තැනීම සඳහා එළිපෙහෙළි කරන බව පවසමින් ප්‍රදේශවාසීන් ඉහළ වැවපාර හරස් කර විරෝධතාවයක නිරත වුණා. විරෝධතාකරුවන් එහිදී චෝදනා කළේ ග්‍රෙගරි වැව ඉස්මත්තේ පිහිටි මෙම ඉඩම එළිපෙහෙළි කිරීමෙන් නායාමේ අවධානමක් මතුවිය හැකි බවයි. රුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් හැෂ් ඔයිල් මද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 5ක් සමග පුද්ගලයෙකු මහරගම ඇරව්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාශය සිදු කළ වැටලීමකදී එම මද්‍රව්‍ය තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ. දිනක වැටුප රුපියල් 10 දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මාතලේ උක්වෙල රත්වත්ත වතුයායේ වතුකම්කරුවන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. රටවටා හිරු. වර්තමාන ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අතර පවත්වා තිබෙනවා. ඊට ජාතික ක්‍රීඩා කවුන්සිලේ සභාපති මහෙල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආත ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් අභිවෘද්ධිය සඳහා ප්‍රධාන කරුණු 5 ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කිරීම, තරගකාරීත්වයෙන් ඉහළ දේශීය හා පළාත් තරගාවලි පැවැත්වීම, ක්‍රීඩකයින්ගේ විනය සහ ශාරීරික යෝගතාව කෙරෙහි මුල්තැන ලබා දෙමින් එය නිසි ලෙස පවත්වාගෙන යාමට කටයුතු සකස් කිරීම, ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා පදනම් කර ගනිමින් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලබා දීම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට සහාය වීම සඳහා උපදේශකවරයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු පත් කිරීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා. මේ අතර අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් අර්බුදය ගැන අදහස් පළ කළා. මේ ගහ මුලින්ම ගලවලා අයින් කළා අලුතෙන් වැඩ ටිකක් පටන් ගන්න ඕනේ. මේක පලස්තර දාලා කරන්න පුළුවන් ගන්න නෙමෙයි. තීරණ කමිටුවේ සභාපතිවරයා විතරක් අයින් කළා බෑ. සභාපතිලා තමයි වැඩියෙන්ම වැරදි කරලා තියෙන්නේ. ඉතින් අන්තිමට බැනුම් අහන ක්‍රීඩකයෝ දෙන්න කියන්නේ අපිට මේක හදලා දෙන්න. එහෙම නැත්නම් උතෙන්ට ගියයි කියලා අපි බැනුම් අහනවා මිස අපිට ලාභ ලබන්න දෙයක් නැහැ. ජනප්‍රිය තීරණ වෙන්න බෑ. රටට හොඳ දැඩි තීරණ අරගත්තොත් ක්‍රිකට් කියන එක එච්චර අමාරු නෑ. දැන් විනය හදන්න ඕනේ ඉස්සෙල්ලා. නාමල් රාජපක්ෂ ඇමතුමාට මේක හදන්න ඕනි නම් හදන්න පුළුවන්. මොකද මේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ බැඳීමේක තියෙන රැකවරණයත් එක තමයි ඔය එක එක්කෙනා කියනවා අතුරුපාලක මණ්ඩලය දාන්න බෑ බොරු කතා. දැන් මම කිව්වොත් ICC එකට අපිට අවුරුදු දෙකක් හරි 3ක් ඇතුළත හරි මම මේක ඔක්කොම වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාව හදලා ඊළඟ නිලවරණයකට යන එක තමයි අපිට අවස්ථාව දෙන්න. ඒක දේශපාලන අතගැසීමක් නෙමෙයි. නෑ එහෙමනම් ආවේ නෑ ආරාධනා කරොත් මෙහෙමයි මේ ඉන්න කුණු ගොඩවල් එක්ක නම් මම කිසිම දෙයක් කරන්නේ නෑ මම විතර නෙමෙයි හොඳ ක්‍රීඩකයෙක් කරන්නේ මහිල ජයවර්ධනගේ සභාපතිතුමෙන් ජාති කමිටුවක් පත් කළ දෙන ගිලා ජාතික සභාව. සියහා එතුමාට පුළුවන් වේද මේ ඔක්කොම තියෙන දේවල් වෙනස් කරගන්න? සමහර දේවල් අපි කියනවා කරන්න මේව කරන්න ඕනේ කියලා කොහොමද කරන්න ඕනේ කියන එකත් අපි දැනගන්න ඕනේ. දැන් මහිල ජයවර්ධනගේ කමිටුවේ වුණත් දෙන යෝජනා සමහර ඒවා කරන්න පුළුවන්ද කියලා පොඩි ප්‍රශ්නාර්ථ ලකුණු මට තියෙනවා. හැබැයි ඒවා කරන්න දැඩි තීරණ ගන්න ඕනේ.
ඒ සමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්තනොකත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ත්‍රේදෙස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ශාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.